Okay, to form a word English language එක ඇතුලේ sentences තමයි අපි තියෙන්නේ, right? Speaking and writing both we use sentences. වාක්‍ය පාවිච්චි කරන්නේ. මේ වාක්‍යවල තියෙනවා ළමයි words. වාක්‍යවල තියෙන words තියෙනවා. Okay, words. දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ වචනනේ. අපි ඕනම language එක අපිට දාමනා sentences තියෙනවා. මේ sentences හැදිලා තියෙන words එකතු වෙලා. Okay, to write or speak ලියන්න හරි කතා කරන්න හරි මේ දෙකනේ අපි කරන්නේ. body language එක කරනවාම අපි expressions තියෙන්නේ කොටස් දෙකක. writing තියෙනවා, speaking තියෙනවා. හරි? එතකොට ළමයි මේ words පාවිච්චි කරනවා sentence එකක. words පාවිච්චි කරනවා sentence එකක. sentence means අපි කියනවා වාක්‍යයක් සිංහලෙන්. පැහැදිලිනේ? ඒතර වාක්‍යයේ තියෙන්නේ වචන. there are words. Okay, collection of words වචන එකතුවක් තියෙන. වචන එකතු වෙලා තමයි හැදෙන්නේ, right? වචන එකතු වෙලා හැදෙන්නේ. එතකොට මේ collection of words makes a sentence. මේ එකතුව වාක්‍යයක් හදනවා. ඒ නිසා අපි මේ එකතුවට පුතේ කියනවා word classes කියලා. word classes, we call them it as word classes. අපි ඒකට කියන්නේ word classes කියලා. word classes කියලා. බලන්න sentence එක හැදෙන්නේ words වලින්. හරිද? ඒ words වල එකතුවට අපි කියනවා word classes. word classes. In grammar, in other words, if I say, that is called parts of speech. We call it as parts of speech. parts of speech. බලන්න මම මෙතනට පැහැදිලි කරේ. මේ තමයි බේසික් වල අපි මෙන්න මේ ටික තමයි ඉගෙන ගන්න යන්නේ. හරි? මේවා මේ උගන්වන දේවල් ටික ඔයගොල්ලන්ට ඩිෆිකල්ට් වගේ නම්, මේ ටික ලෙවල් එක වැඩි වගේ නම්, අයිඩෙන්ටිෆයි කරන්න බෑ වගේ නම් මට පාඩම අවසානයේදී කියන්න ඕනේ ඕගොල්ලන්ගේ අයිඩියාස් ටික. එතකොට මම ලෑස්ති කරනවා ඕගොල්ලන්ට කොහොමද යන්න ඕනේ කියලා. හරි? It's all responsibility on yours. ඔබට තමයි වගකීම තියෙන්නේ ඒකේ. හරි? ඒතර collection of words, that is called word classes. The word classes are named as parts of speech. Okay? Parts of speech. මේ විදිහට තමයි ළමයි වාක්‍යයකට අපි යන්නේ. එහෙමනම් අපි topic එක ලියාගන්නේ, right? topic එක ලියාගන්න මෙන්න මෙහෙමයි. parts of speech. Within brackets we can write, within bracket, word classes. Parts of speech, word classes. මේ word classes කියන එක ඇතුලේ අපි කතා කරනවා. ෂැනොන් ස්ක්‍රීන් එක ටච් වුණොත් පුතේ ඇඳෙනවා. එතකොට මට චේන්ජ් කරන්න වෙනවා. හරි. parts of speech ලියාගන්න word classes කියලා. මේ word classes කියන එක ඇතුලේදී මම මෙහෙම ලියන වාක්‍ය ඔයගොල්ලන්ට පොඩක් බලමු අපි ලියා ගන්න පුළුවන් නේ. හරිද පුතේ? topic එක ලියුවා නේද? Yes sir. Okay, we can, yeah. We can categorize English. Okay, we can categorize English words into 9 basic types. 9 basic types. Okay, 9 basic types. 9 basic types called parts of speech.
right මම පුතේ මෙහෙම ලිව්වේ ඔයගොල්ලන්ට මම ලියනේවත් හුරු වෙන්න ඕනනේ right first place මාව ඔයගොල්ලන්ට මගේ ලියන වචනවල ස්වභාවය මෙන්න මේ හැඩතල අකුරු මේ ඔක්කොම ටික ට්‍රේන් වෙන්නේ සර් මේ අකුරු තමයි අර එහෙම ලියන්න කියලා ඔයගොල්ලෝ ඒක බලා ගන්න ඕනේ that's why I write here we can categorize ඔයගොල්ලොත් ලියා ගන්න we can categorize English words into 9 basic types called parts of speech අපි English words ගත්තාම ළමයි කොටස් 9කට කඩනවා 9 parts මේ කොටස් 9 අපි වෙන් කරනවට කියන වචනේ තමයි පුතේ categorize කියන වචනේ categorize පැහැදිලි කියන categorize කියන්නේ වර්ග කරනවා කියන එක වෙන් කරනවට තමයි categorize කියලා කියන්නේ you know the category කියන්නේ වර්ග කියන අර්ථය category කියන එකයි type කියන එකයි සමානයි types කියන්නේත් වර්ග categorize කියන්නේ verb එකක් we can categorize English words into 9 basic types මූලික කොටස් 9කට අපි වර්ග කරගන්නවා මූලික කොටස් 9කට වර්ග කරගන්නවා 9 basic types those are called what parts of speech මේ පුතේ උගන්වන්නේ ඕගොල්ලන්ට English language එක යන්න ඕන correct path එක නිවැරදිම මාර්ගය දැන් මට පුළුවන් ඕගොල්ලන්ට dialogues couple of dialogues ඒ කියන්නේ මේ dialogues 20ක් විතර දීලා මේක පාඩම් කරවන්න කියන්නේ පුතේ එහෙම පාඩම් කරපුවාම after reading only you know that ඒක විතරමයි ඔබ දන්නේ දැන් අපිට මට කවුරු හරි හම්බුනහම ඉස්සරහට මගෙන් අහන ප්‍රශ්නේ මට ගෙස් කරන්න පුළුවන් මෙයා මෙන්න මේක අහයි කියලා. එහෙම අහන්න පුළුවන් ප්‍රශ්න ටිකයිනේ තියෙන්නේ. යාළුවෙක් හම්බුනහම කොහමද hi how are you I'm fine how about you what are you doing this මේ දවස්වල මොනවද කරන්නේ කොහමද අරව මෙහෙම චුට්ටක් අහනවා ins and outs නේද? ආග්‍ය මුලගිය තැන් අහනවා. තොරතුරු අහනවනේ පොඩ්ඩක්. ඒ ටික අපිට පාඩම් කරගන්න පුළුවන්. that is very simple thing. ඒක අපි දන්නවා පුතේ. just you know already you know those things. මේ වෙනකොටත් ඔබ දන්නවා ඒ ටික. එහෙම නැතුව ඕගොල්ලන්ට ඉන්ක්වයර් කරන්න ඕන නම් විමසලා අහන්න ඕන හිතලා අහන්න ඕන ප්‍රශ්න ඒ ක්‍රමයේ ඇතුලේ පුරුදු වෙන්න බෑ පුතේ. It is difficult to ask any question that you need to ask. Okay ඒ sentence patterns follow කරලා අපිට කරන්න බෑ එහෙම. එහෙම කරන්න පුළුවන් limit එකක් තියෙනවා. සීමාවක් තියෙනවා. මම ඕගොල්ලන්ට බේස් කරන්නේ මේ grammar උගන්නලා ව්‍යාකරණ ඇතුලේදී ඔබට ස්ටෑන්ඩඩ් එකක් ඔබට යම්කිසි ස්ටෑන්ඩ් එකක් හැදෙනවා හරි හිතලා කතා කරන්න that is must ඒක තමයි වෙන්න ඕනේ අපි හිතලා කතා කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ තියෙන සිතිවිලි අදහස් අපිට English words වලට convert කරලා එව්වනම් එළියට දාන්න පුළුවන් that is best මතක තියාගන්න ඒක තමයි best එතනට තමයි අපි යන්න ඕනේ කටපාඩම් කරලා වුණා මම හෙට ඕගොල්ලන්ට පුළුවන් විදිහට සතියක් ඇතුළත අපිට පුළුවන් ට්‍රේනින් දෙන්න පුතේ නිකන් පෙන්නන්න out appearance බාහිර පෙනුම පෙන්නන්න පුළුවන් මම පුතේ ඒකදි වෙන්නේ අපි නිකන් වචන ටිකක් දන්නවා විතරයි just already you know ඔබ මේ වෙනකටත් ඒ ටික දන්නවා හැබැයි ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් විදිහට අපේ මනස හැදුනා නම් අපි සිංහලෙන් අහන්නේ ඕන දෙයක් අහනවා අපි because we have trained that's mother tongue මව් භාෂාව විදිහට train වෙලා තියෙනවා right ඒ නිසා තමයි අපිට එහෙම පුළුවන් අන්න ඒ conversion එක අපි හදන්න ඕනේ ඒ හැරවුම හදන්න ඕනේ ඒ turn එක ගන්න ඕනේ ඒ turn එක ගන්න නම් අපි language එකේ grammar base එක හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ එතකොට අනිත් අය hina වෙන්නේ නැතුව අපිට හොඳට හසුරවන්න පුළුවන් eloquently ව්‍යක්ත විදිහට චතුර විදිහට language එක හසුරවන්න පුළුවන් නේ එහෙම නැත්නම් දැන් මම එකක්වත් හිතන්නේ නැතුව කතා කරන්නේ මෙතනට convert වෙලා තියෙන්නේ so my mother language is mother tongue is Sinhala you understand Sinhala ne but I am not thinking Sinhala because the words comes naturally so බාහිමල වචන ගලාගෙනවා කියන්න ඕන දෙක ඒක convert වෙලා තියෙන practicing තියෙන්නේ ඒක automatically වෙන්න ඕනේ ඒ job එක කරද්දි පුතේ ඒ වැඩේ කරද්දි අපිට මේ grammar දැනගෙන තියෙන්න ඕනේ ඒක පුරුදු කරපුවාම
දැන් කවුරු හරි කියන්න පුළුවන් ස්පෝකන් නම් ග්‍රැමර් ඕනේ නෑ. yes. ඔය දිනදා එහාට මෙහාට කඩේ යන්න අරවට මෙහාට shopping කරන්න නෙමෙයි මම කතා කරන්නේ. right? As a student to read a book, a well published book, හොඳ පොතක් කියව ගන්න, to listen to a song well, හොඳ සින්දුවක් අහලා ඒක තේරුම් ගන්න. වචන ටික තේරුණාට එහෙම තේරෙනවා කියන්න බෑනේ පුතේ අපි. ගොඩක් දේවල් තියෙනවා ඇතුලේ. writing well, හොඳ ලෙටර් එකක් ලියන්න, හොඳට ලියන්න. මේ ස්කිල්ස් ඔක්කොම එන්නේ ළමයි grammar base එකත් එක්ක. පැහැදිලිද කියන එක? right. ඒ නිසා තමයි මම word classes introduce කරන්නේ. That's why I introduced the word classes first place. ඉස්සෙල්ලාම ඔබට word classes ටික කතා කරන්න ඒ නිසා. This is not the syllabus for you. මේක syllabus එකක් ඇතුළේ නෙමෙයි යන්නේ freely යන්නේ. Okay, we can categorize English words into 9 basic types. Call parts of speech. ඔන්න අපි ඒවට කියනවා parts of speech කියලා. The knowledge on parts of speech. The knowledge on parts of speech helps you to, yes Shannon, construct good sentences. Okay, good sentences. Okay, another sentence. The knowledge on parts of speech, KNOWLEDGE, knowledge, දැනුම. The knowledge on parts of speech, the word classes පිළිබඳ දැනුම helps you to construct. Here, construct, N, okay, this is N. I write it again. Construct, ගොඩනගන්න. Helps you to construct what? Good sentences. හොඳ වාක්‍ය හදන්න උදව් වේවි. Okay? දැන් words classes කියලා අපි කියන්නේ වචන ಜಾති 9ක්නේ. මේ 9න් වාක්‍යයක් ඇතුලේ කරන function එක, job එක, ඒගොල්ලන්ගේ කාර්ය task එක different. ඒ වචන වලින් කරන වැඩේ වාක්‍යයක් මොකද යාලා කරන්නේ? Okay? කියන එක තමයි අපි word classes ඇතුළේ ඉගෙන ගන්න. හැම කෙනාටම හැම වචන අපි වචන කියන මිනිස්සු විදිහට ගත්තොත් එහෙම මේ 9 දෙනාට jobs 9ක් තියෙන්නේ. Understand? They have different jobs. හැමෝටම එකම දේ කරන්න බෑ. මම කරන වැඩේ තව කෙනෙකුට කරන්න බෑ වගේ තමයි ළමයි word classes වල මේ 9 දෙනෙක් ඉන්නවා. මේ 9 දෙනා කරන්නේ jobs 9ක්. tasks 9ක් කරන්නේ. ඒකයි අපි separately මේ 9 ඉගෙන ගන්නේ. Understand? Write down. The knowledge on parts of speech helps you to construct good sentences. Okay, children. Parts of speech. We can categorize English words into 9 basic types called parts of speech. The knowledge on parts of speech helps you to construct good sentences. Okay. Right, හරි පැටවුනේ. දැන් මේක කියපු දේවල් ටික තේරුණාද කියන්නකෝ. දැන් මෙතන ඉන්නවා pronunciation support කරන්න මට තව ගෝලෙක් ඉන්නවා. ජනේවුරා ඉන්නවා pronunciation supporting. හරි මම මේ පැත්තේ උගන්වනවා ජනේවුරා මේ පැත්තෙන් support කරනවා pronounce කරන්න. ඔයාලා follow කරන්න. දැන් මගේ pronunciation අහුවෙන්නේ නැත්නම් ඔන්න ඔයාලගේ friend ඉන්නවා and sometimes sister, right? ජනේවුරාත් ඉන්නවා ඔයගොල්ලන්ට support කරන්න. පැහැදිලිද? අපි මේවට ඉස්සෙල්ලා දැන් මම මේ අද කරන්නේ නිතාෂ මට ඔයාව හම්බුන්නේ නැහැ කියන්නේ. යා ඒක තමයි මම මේ හරි කියන්න පිටිය. We can categorize the English words into 9 basic types called parts of speech. Okay. The knowledge parts of speech helps you to construct good sentences. Right. Good. It's okay. එයාත් හොඳයි. අපි අර කීප දෙනෙකුට වචන දැන් මේ වචනේ අමාරුයිනේ. එහෙම ප්‍රශ්නක් තියෙනවා සමහර වචන.
ඒවත් එක්ක. හරි. ඔකේ ලේසි අමාරු දේවල් අපි හොයාගමු. ඒවා ගැන worry වෙන්න එපා. අපි ඔක්කොම දැන් මෙතන ඉන්නේ වර්ක්ෂොප් එකේ ඉන්නේ. අපි වැඩ කරන තැනක ඉන්නේ. වැඩ කරන තැනක අඩුපාඩු ඕන තරම් තියෙනවා. හරි? ඒ නිසා අපි ට්‍රේන් වෙන්න try කරමු. අපි මේක අල්ලගෙන යන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. right. දැන් මම මේ ඔයගලන්ට ලිව්ව එකෙන් එතනින් එහාට යනවා. මේකේ තේරුම පැහැදිලිද පුතේ? මම කිව්වේ English language එකේ වාක්‍යයක් හදන්න to construct a sentence අපි වචන පාවිච්චි කරනවා, words පාවිච්චි කරනවා. ඒ words ඔක්කොම වර්ග 9ක් විදිහට හඳුනා ගන්නවා. 9 word classes. ඔන්න ඔච්චරයි මතක තියාගන්න ඕනේ. වචන වර්ග 9ක් ඉගෙන ගන්නවා. දැන් මේ 9 තමයි ලියන්න යන්නේ. right, then come to the 9 parts of speech. මෙන්න මේ කොටස් 9 මොනවද කියලා අපි ඉගෙන ගමු. determiner, determiner. Number 9, determiner. Number 1, verb, V-E-R-B. Number 2, noun, N-O-U-N. Number 3, adjective, A-D-J-E-C-T-I-V-E. Adjective. Number 4, adverb, A-D-V-E-R-B. Adverb. Number 4, adverb. Number 5, pronoun, P-R-O-N-O-U-N. Okay. Number 6, preposition, P-R-E-P-O-S-I-T-I-O-N. Preposition. Number 7, conjunction, C-O-N-J-U-N-C-T-I-O-N. Conjunction. Number 8, interjection. Okay, number 8 is interjection. Number 9, determiner, D-E-T-E-R-M-I-N-E-R. Now you can see children, there are 9 parts. කොටස් 9 මේ විදිහට අපි ලියාගමු. කොටස් 9. හරිද? ලියලා මෙතනින් verb කියලා. verb. verb එකක් කියන්නේ අපි යාට කියනවා action එකක් කියලා. action එකක්. verb කියලා කියන්නේ action. action කියන්නේ ක්‍රියාව. action කියන්නේ ක්‍රියාව. හරි? action කියන්නේ ක්‍රියාව. તો verb එකක් කියලා කියන්නේ action එක. අපි විදින වාක්‍යයේ action එක. මෙන්න මේවා තමයි actions කියලා කියන්නේ. හරිද? අපි ගමු examples වල ලියනවා be, come, okay, run, work. few examples. examples 3-4ක් අපි ලියමු. ගොඩක් ලියන්න ඕනේ නැහැ. okay? මේවට අපි කියනවා action එකක් කියලා. action එකක්. බලන්නකො be කියන්නේ ඊසෑමා කියන එක, come කියන වචනේ come, run කියන වචනේ run, දුවනවා කියන එක come එනවා කියන එක, verb මේවට කියන්නේ ක්‍රියාපද කියලා. ක්‍රියාපද. මේවට අපි කියන්නේ action verbs නැත්නම් action words කියලා කියනවා. ඔන්න එක જાතියක් අපි ඉගෙන ගත්තා. මේ සරලව ඕගොල්ලන්ට වචන ටික පෙන්නලා දෙන්න මම උත්සාහ කරන්නේ. verbs කියන්නේ මෙවුවා. උදාහරණ 4ක් විතරයි යා. Not only these things, right? These are the only few examples. Examples කිහිපයක් විතරයි මෙතන තියෙන්නේ. Noun. Okay? Noun කියන එකේදී අපි කියන්නේ එයා introduce කරන්නේ thing, person, animal, place. මේවා තමයි noun කියන්නේ. මේ තමයි noun කියන්නේ. noun එකක් කියලා කියන්නේ thing, person, animal or place. noun එකත් හරි. එහෙනම් examples මම මේ පැත්තේ ලියනවා. right? අපි කියමු pen. examples කීපයක් ලියමු. man, dog, right? Sri Lanka. Okay, 4 examples I wrote here.
You don't want to fill up many examples because one by one we discuss later. මේ එක එක වෙනම අපි අරන් ඉගෙන ගන්නවානේ පුතේ. ඒ නිසා මෙතන introduction එකක් විදිහට අපි ගන්න examples කීපයක් විතරක් ගන්න. enough. Pen, man, dog, ශ්‍රී ලංකා. මේවා පුතේ නාම පද. Nouns. Okay, things, persons, animal and place. ඔන්න අපි ඒ කොටසත් සම්පූර්ණ කරා. හරිද? Then ඊළඟට අපි ආව පැටවුනේ adjectives ගැන. තුන්වෙනි එක අපි ගමු adjectives. A D J E C T I V E. Adjective. Let's see what is an adjective. Adjective එකක් කියලා කියන්නේ පුතේ අපි පාවිච්චි කරන්නේ describe. Describe a noun. Describe a noun. Describe a noun. Describe a noun. නාම පදයක් විස්තර කරන්නේ adjective එකකින්. අපි යාට සිංහලෙන් කියනවා නාම විශේෂණ කියලා. නාම විශේෂණ කියලා කියනවා. Big, tall, good, short. Examples: a big house, tall man, good man, short boy, short girl. නාම පදයකට මුලින් දාන්නේ අපි ඒවට අපි කියනවා adjective එකක් කියලා. Describe a noun. නාම පදයක් විස්තර කරනවා. නාම පදයක් විස්තර මේ වචනෙට වෙන වැඩක් කරන්න බෑ. මේ වචනෙට මේ come කියන ක්‍රියාපදේ කරන ජොබ් එක කරන්න බෑ. මේ දෙන්නේ. දැන් ඔයගලට පැහැදිලි වෙන්න ඕනේ. pen කියන්නේ පෑන නම් tall කියන්නේ උස. උස කියන එක තව වචනයක් විස්තර කරන්න පාවිච්චි කර හැකියි. Tall can be used to describe another noun. But අපිට බෑ pen කියන එකෙන් තව එකක් විස්තර කරන්න. pen කියලා දැම්මට එන්නේ නෑ පුතේ. Understand? ඒ නිසා මෙව්වල එක එක වචනවල වාක්‍යයක කරන වැඩේ වෙනස් කියන එක දැන් ටික තේරෙන්න ඕනේ ඔයගලන්ට. මේවල තේරුම් වෙනස්. හරි? මම නැවත වරක් මේ ටික කියන්නම් පැටව. නැත්නම් ඔයගලන්ට වෙන්නේ නැති වෙයි. හරි? දැන් අපි කතා කරා three factors: verbs, nouns, adjectives. මේ ටික complete ද පැටවනේ? පුතේ හරිද? Are you continuing? තාම ලියනවද පුතේ? Next one. ඊට පස්සේ අපි කතා කරනවා adverb ගැන. adverb ගැන කතා කරනවා. adverb කියලා ලියන්න. adverb. adverb එකක් කියලා කියන්නේ describe a verb. Describe a verb. ක්‍රියාපදයක් විස්තර කරනවා. Describe a verb. Okay? ක්‍රියාපදයක් විස්තර කරන්නේ adverb එකකින්. ක්‍රියා විශේෂණ කියලා අපි ඒවට කියනවා. ක්‍රියා විශේෂණ. Okay? Example: really, nicely. Okay? ඒ වගේ examples: really, nicely, beautifully, colorfully. ඒවා ඕන එකක් අපිට ගන්න පුළුවන්. quickly තව එකක් අපි ලියමු Q U I C K L Y. quickly. ඒවට කියන adverbs කියලා. අගට තියෙන පුතේ බලන්නකො ly තියෙන්නේ වල මේ ly. l අකුරයි y අකුරයි. l අකුරයි y අකුරයි කියන්නේ adverb එකක්මයි. වෙන මුකුත් වචනයක් වෙන්නේ නැහැ.
අර කලින් එකට ගත්ත එකකවත් ly අගට එන්න බෑ. ly තියෙනවා නම් අනිවාර්යෙන්ම එයා adverb එකක්. adverb එකක්. understand? adverb එකක්. එනිසා අපි තේරුම් ගමු. පුතේ right adverbs කිව්වේ ක්‍රියා විශේෂණ describe a verb. ක්‍රියාපදයක් තමයි මෙයා විස්තර කරන්නේ. අපි අර මුලින් ලිව්වේ ක්‍රියාපද ඒ වචනේ විස්තර කරන්න පුළුවන් මෙයාට විතරයි. noun එකක් describe කරන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් adjective එකට විතරයි. පැහැදිලිද? නැනසර දන්කොටුව ඉංග්ලිෂ් මීඩියම් එඩියුකේෂන් සෙන්ටර් ඉංග්‍රීසි මාධ්‍ය 6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි පුරවැසි අධ්‍යාපනය භූගෝලය සෞඛ්‍ය උපුල් මොරොකට ආරච්චි ගණිතය සංජීව ජයරහල් විද්‍යාව තරංග ධම්මික ඉංග්‍රීසි සාහිත්‍ය උපුල් සිරිවර්ධන ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය චානක කුමාර තොරතුරු තාක්ෂණය අනෝජා හේමන්ති තොරතුරු තාක්ෂණය 6-7-8-9 ශ්‍රේණි අමිල ඉශාර ඉතිහාසය පියුමි සුරංගිකා සිංහල සරත් කුමාරසිංහ වසර 15ක් අඛණ්ඩව ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ අත්දැකීම්ලත් රජයේ පාසල් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් මෙහෙයවන පන්ති මාලාව නැනසර දන්කොටුව දුරකථන 031 2261 460 077 30 23 265